නව සන්ලයිට් සකුරා දැන් දික්කුකල් පවතින සකුරා මල් සුවඳින්. අයිබෝන බෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතටයි. PCR කළ මන්ත්‍රීවරුන් 15 දිනකට කොවිඩ් ආසාදනය වී නැහැ. අදත් මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු සේවකයින්ට PCR පරීක්ෂණ. ගත වූ දිනේත් කොවිඩ් මරණ 4ක්. මෙරට කොවිඩ් ආසාදිත මරණ 251 දක්වා ඉහළට. අද සිට කොළඹට පාක් ඇන්ඩ් රයිඩ්. මහරගම කඩහිමියන් අදත් විරෝධයේ. කඩ පවත්වාගෙන යාමට අනුමැතියගත් බව හිටපු සභාපතිනිය කියයි. ගෝලීය කොවිඩ් මරණ ලක්ෂ 20 ඉක්මවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මෙරට සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර PCR පරීක්ෂාවට යොමු කෙරෙනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට අද තහවුරු වුණා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානක්කාර යන මහත්වරුන්ට COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 31 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 463 දෙනෙකු ඉකුත් බදාදා PCR පරීක්ෂණයට ලක් කෙරුණා. එහිදී PCR පරීක්ෂණයට යොමු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දිනකටම COVID-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. මෙරටින් ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 670 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 214ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 116 දෙනෙක්, මහනුවරින් 90 දෙනෙක්, කෑගල්ලෙන් 52 දෙනෙක්, කළුතරෙන් 37 දෙනෙක් හා ගාල්ලෙන් 30 දෙනෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. ඊට අමතරව තවත් දිස්ත්‍රික්ක 17කින්ද ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී යම්කිසි විදියකින් සුළු අඩුවීමක් රෝගීන් වාර්තා වීමේ දෛනිකව අපි දැක්කත් එයින් හැඟෙන්නේ නැහැ අපේ රට තුළ COVID-19 රෝගය සම්පූර්ණයෙන්ම පාලනය වෙලා තියෙනවා කියලා. අපි තවදුරටත් ප්‍රවේශම් විය යුතුයි. අපි තවදුරටත් ආරක්ෂාකාරී විය යුතුයි. සෞඛ්‍යමය විදියට හැසිරිය යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටි වයසේ පසුවන ඒ වගේම නිදංගත රෝග තියෙන අය සමාජයට පැමිණීම ඉතාමත්ම අවම කළ යුතුයි. අත්‍යවශ්‍යම දෙයකට පමණයි ඔවුන් පැමිණිය යුත්තේ. සමහර අවස්ථාවලදී අපි දකිනවා PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම, ඒ ප්‍රතික්ෂේප කිරීම, ඒ සිදු නොකළ යුතු දෙයක්. ඒ සමහර විට තමුන්ටම කරගන්න හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමුන්ගේ පවුලේ අනිත් සමාජිකයින්ට කරන හානියක් වෙන්න පුළුවන්. මේ සමාජයට කරන හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රෝහල් වලට පැමිණෙන රෝගීන් අතර COVID-19 ආසාදිතයින් මේ වන විට ඉතාමත්ම ශීඝ්‍ර වශයෙන් අඩු වෙගෙන යන ප්‍රවණතාවයකුත් අපි දකිනවා. එයත් සාධනීය ලක්ෂණයක්. ඊයේ රාත්‍රියේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වුණා. දුම්බල සූරිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගාල්ල නැගෙනහිර ගින්තොට පදිංචි 57 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 13 පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 251ක් දක්වා ඉහළ ගියා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 50,899ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 43,747 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා ඇති අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 6,901 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයන් 326 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ අතර 7 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 24 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 2514ක් පමණ වෙනවා බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවලින්. එමෙන්ම තවදුරටත් විශේෂ මෙහෙයුම අද දිනේදී ක්‍රියාත්මක වෙනවා.
බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. සමස්ත ගෝලීය කොවිඩ් මරණ අද ලක්ෂ 20 ඉක්මවා ගියා. ඒ ගෙවුණු පැය 24 තුරදී ලොවපුරා රටවලින් මරණ 14000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමගයි. මෙවන විට හඳුනාගෙන ඇති සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 9 කෝටි 35 ලක්ෂය ඉක්මවනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් අමරිකානු ජනතාවගේ ආයු අපේක්ෂාව වසරකට වඩා වැඩි කාලයක් අඩුවනු ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරනවා. එමෙන්ම සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන් සහ ලතින් අමරිකානුවන්ගේ ආයු අපේක්ෂාව 3 ගුණයකින් හෝ සිව් ගුණයකින් පහළ පසු නැති බවත් දකුණු කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයකින් සිදු කළ මෙම පර්යේෂණයේදී අනාවරණය වී තිබෙනවා. ඒ අතර අමරිකානු ජනතාවට ඩොලර් ට්‍රිලියන 1.9ක කොවිඩ් සහන පැකේජයක් ලබා දීමට තේරිපත් වූ ජනපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. හෙට සිට දින 15ක කාලයක් සමස්ත රංශයටම පසුරු 6 සිට පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව අගමැති ජීන් කැස්ටෙක්ස් පවසනවා. චීනයේ ශ්‍රී ජියාෂුවාන් ප්‍රදේශයේ ගම්මාන 12ක 20000කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. හෙබේ පළාතේ අගනුවර වන ශ්‍රී ජියාෂුවාන් කේන්ද්‍ර කර ගනිමින් මෙවන විට කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් තිබීම ඊට හේතුවයි. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ විශ්‍රාම ලබා සිටින 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බව වතිකානය නිවේදනය කරනවා. ජොර්දානයේ කොවිඩ් මර්ධන එන්නත්කරණය ආරම්භ කරමින් අබ්දුල්ලා රජු එන්නත ලබාගෙන තිබුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් නියම වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දැනට හයිලෙවල් මාර්ගය ඔස්සේ පමණක් දියත් වන මෙම බස් රථ සේවාව ඉදිරියේදී සෙසු ප්‍රධාන මාර්ගවලටද ව්‍යාප්ත කිරීමට නියමිතයි. සතියේ දිනවල උදෑසන සහ පස්වරුවේ කාර්යාල වේලාවන් වලදී කොළඹ නගරය සහ ඒ අවට මාර්ගවල පවතින්නේ දැඩි රථවාහන තදබදයක්. ඊට විසඳුම් සෙවීම සඳහා මන්තීරු නීතිය, බස් ප්‍රමුඛතා මන්තීරුව ආදී විවිධ ව්‍යාපෘතීන් දියත් කළත් පොලිසිය ඇතුළු රථවාහන බලධාරීන්ගේ අදහස වී තිබුණේ තනිතනිව කොළඹ නගරයට ඇතුළු වන පෞද්ගලික රථවාහන සීමා කළ යුතු බවයි. ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් නමින් නව බස් රථ සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කළා. මෙරට පොදු ප්‍රවාහන ශ්‍රේෂ්ත්‍රයේ නවමු සංදිස්ථානයක් සයිටුහන් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද නව බස් රථ සේවාවක් දියත් කිරීමට පියවර ගත්තේ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිටයි. එය නම් කර ඇත්තේ සිටි බස් නමින්. මෙම ව්‍යාපෘති යටතේ සිය පුද්ගලික රථයෙන් කොළඹ නගරයට පිවිසුණු ජනතාවට මින් ඉදිරියට ලංගම මගින් හඳුන්වා දෙන නව රථගාල්වල රථය නවතා අධි සුඛෝපභෝගී බස් රථයකින් සිය ගමනාන්තයට යාමට අවස්ථාව උදාවනවා. මේවා වායු සමනය කරන ලද බස් රථ මිනිත්තු 10න් 10ට අපි මෙතනින් පිටත් කරන්න සැලසුම් කරලා තියෙනවා. කොළඹ නගරයේ ස්ථාන 5ක වාහන ගාල් කිරීමේ පහසුකමක් පවතිනවා. මාකුඹුර ඊළඟට තලංගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපුව, බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ අංගණය, ඒ වගේම රිචඩ් පීරිස් ආයතනයේ ඉදිරිපිට 138 මාර්ගයේ නුගේගොඩත් අපි ස්ථානයක් සකස් කරලා තියෙනවා. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ වාහනවල පැමිණලා ඒ ස්ථානවලට ගාල් කරලා සිටි බස් සේවාව පාවිච්චි කරන්නට හැකියාව පවතිනවා. ඉදිරියේදී ගාලු පාර, 120 පිළියන්දල පාර, මීගමුව පාර සහ නුවර පාර හරහත් මේ බස් රථ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම නියම බස් රථ සේවාවේ සමාරම්භය අද පෙරවරුවේ කොට්ටාවේදී සනිටුහන් වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී සිටි බස් සේවාවේ ජංගම දුරකථන යෙදවුමද නිල වශයෙන් අන්තර්ජාලයට එක් කෙරුණා. එම යෙදවුම ජංගම දුරකථනයට බාගත කිරීමෙන් පසු GPS තාක්ෂණයෙන් බස් රථ ඇති ස්ථාන, බසය තුල සිටින මගින් ගණන ඇතුළු කරුණු රැසක් දැන ගැනීමට මගින්ට අවස්ථාව උදාවනවා. දැනට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නැරඹෙන මෙම බස් රථ සේවාව ගමන් මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරනවා. Wi-Fi පහසුකම්ද සමගින් ආසන ගණනට පමණක් මගින් රැගෙන යන සිටි බස් සේවාවේදී ගමන් ගාස්තුව සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් වනවා. නගරේ බොහොමයක් ස්ථානවල අපි මේ වගේ වාහන නැවතුම් පොළවල් හදලා තියෙනවා. ඒ සඳහා මුල් කාලේදී අපි මුදල් අය කරන්නේ නැහැ. ආරක්ෂාව සපයනවා අපේ ළඟම ආරක්ෂක සේවයේ නිලධාරීන්. මේකේ ෆ්‍රී Wi-Fi පහසුකම සපයලා තියෙනවා. මේවා සම්පූර්ණයෙන් දිනපතා විස බීජහරණය කරනවා. උණ බලන යන්ත්‍රය වගේ මේ සැනිටයිසර් වගේ දේවල් බස් රථයේ තුල පාවිච්චි කරනවා. ඒ නිසා බයකින් සැකයකින් තොර මේ නව බස් රථ සේවාව පාවිච්චි කරන්න කියලා අපි ආරාධනා කරනවා. මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව සහ ඒවට වෙළඳ සැල් පසුගියදා ඉවත් කිරීමට යාමේ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසනත් උණුසුම් තත්ත්වයක් හටගත්තා. කෙසේ වෙතත් මහරගම හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ අදාළ වෙළඳ සැල් හෙට සිට යළි විවෘත කිරීමට අවසර ලබාගත් බවයි. මේ පිළිබඳව තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඒ අනුව අදාළ පෙත්සම් මාර්තු මාස 8, 9 යන තෙදින තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිතයි. ප්‍රමාණවත් බුද්ධිතොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරදුන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 12ක්. ප්‍රහාරයෙන් නගතයට පත් වූ පාර්ශවයන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිතුණු පූජකතුමන්ලා ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක්. අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනෙකලු විහාරයේ සිසිරද ආප්රු ප්‍රියන්ත ජයවර්ධන, LTB දෙහිදෙනිය, මුරුදු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සුරසේන යන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල් ඉදිරියේ අද කැද වූ අතර එහිදී පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජයගුණවර්ධන සහ නාවික හමුදාපති පියල්ද සිල්වා මහතා වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බැවින් තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා අධිකරණයට දැනුම් දුන්නා. එසේම තම සේවාදායකින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනු කර නොමැති හේයින් ඔවුන් වෙනුවෙන් අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසද නීතිඥවරයා ඉල්ලීමක් කළා. ඒ අනුව ප්‍රමාණවත් බුද්ධිතොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරදුන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 මාර්තු මාස 8, 9 සහ 10 යන දිනවල විභාගයට ගැනීමට සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කළා. කොස්ගොඩ හැගල ප්‍රදේශයේදී සුකෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ටාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි. මෙම වැටලීම සිදු කර තිබුණේ අද අලුයම 5:30ට පමණ. ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක මද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබියදී සොයාගත්තා. පොලිසිය පැවසුවේ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑමය බැගින් වූ පාර්සල් 18ක් එහි තිබී සොයාගත් බවයි. බස් රථය ධාවනය කළ 27 හැවිරිදි රියදුරු කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාවේදී මියගිය බවට සඳහන් කරන අංගොඩ ලොක්කා නැමැති අපරාධ ගෝලයකු වන ලැටි නැමැත්තා මෙම මද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. ලංකාවේ මේ මද්‍රව්‍ය ජාලය මෙහෙයවපු පුද්ගලයෝ 13 දෙනෙක් පමණ මේ අවුරුද්දක විතර කාලය තුල අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ නිසා තමයි හෙරොයින් මද්‍රව්‍ය ජාලය ව්‍යර්ථ කරන්න කඩලා බිඳලා දාන්න අපිට හැකියාව ලැබුණේ. ඒ නිසා තමයි මේ අයිස් වගේ මද්‍රව්‍ය එන්නේ. අයිස් මද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා නම් මේ අයිස් මද්‍රව්‍ය ජාවාරම් කරන වෙනම ජාලයක් ඉන්නවද? නැත්නම් අර හෙරොයින් කරපු ජාලයම ඒ හරහා ඒ සම්බන්ධතා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ පහළ ස්තරයේ ඉන්න එකම පුද්ගලයෝ කොටසක් තමයි මේවා ජාවාරම් කරන්නේ ව්‍යාප්ත කරන්නේ. ඒ වගේ මේ තොග ලැබෙන්නේ ඒ විදිහට. නමුත් දැන් ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම හෙරොයින් වගේ මද්‍රව්‍ය තියෙනවා නම් ඒවා ලැබෙන්න ඕනේ ඔය ඇෆ්ගනිස්තානය ඒ හරහා පාකිස්තානය ඒ හරහා තමයි ලංකාවට එන්න ඕනේ. නමුත් ඒ ජාලය දැන් ව්‍යර්ථ වෙලානේ තියෙන්නේ. නමුත් කෘත්‍රිම වර්ගයේ මද්‍රව්‍ය විවිධ රටවල් වල නිෂ්පාදනය කරනවා. දකුණු ආසියානු කලාපයේ රටවල් වල නිෂ්පාදනය වෙනවා. ඒක නිසා තමයි මේ කෘත්‍රිම මද්‍රව්‍ය දැන් අර පැත්තෙන් තියෙන රූට් එක වැහෙනකොට වෙන පාරක් හොයාගෙන මේ වගේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් අපි ඒකත් බිඳ දමන්න කටයුතු කරනවා. මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව සහ ඒ අවට වෙළඳ සැල් පසුගියදා ඉවත් කිරීමට යාමේ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසනත් උණුසුම් තත්ත්වයක් හටගත්තා. කෙසේ වෙතත් මහරගම හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ අදාළ වෙළඳ සැල් හෙට සිට යළි විවෘත කිරීමට අවසර ලබාගත් බවයි. මහරගම නගර සභාවට අයත් පැරණි බස් නැවතුම්පළ භූමියේ හා ඒ අවට පවත්වාගෙන යන අනවසර වෙළඳසැල් වලින් කොටසක් පොලිසිය විසින් ඉවත් කිරීමට යාමත් සමග ඊට වෙළඳුන්ගේ විරෝධය පළ වුණා. නගර සභාවේ සභාපතිවරයා පැමිණ පොලිසියට ප්‍රකාශ කළේ ඉවත් කරන්නේ නම් සියලු වෙළඳසැල් ඉවත් කර දැමිය යුතු බවයි. එම අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගත් අතර මේ හේතුවෙන් ඊයේ පෙරවරුවේ සිට වෙළඳුන්ට එහි සිය වෙළඳාම් සිදු කිරීමට හැකි වූයේද නැහැ. මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් අද පෙරවරුවේද එම ස්ථානයට පැමිණි අතර ඔවුන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ වහම පොලිසිය ඉවත් කොට වෙළඳුන්ට කඩ පවත්වා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
දිනේෂ් කුමාරතුංග මැතිතුමා මහරගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට ප්‍රාදේශීය ලේකම්ට කිව්වා මේ වෙලාවේ කොවිඩ් වසංගතයක් තියෙන්නේ හැමෝටම අමාරුයි. ඒ නිසා අහිංසක ව්‍යාපාරිකයන් පාන්දර කරන ව්‍යාපාරේ නගරයට බාධාවක් නැහැ. ඔවුන් 7:00ට අස්සල යනවා. ඒ නිසා මුළු නගරෙම ආයි 7:00ට අවදි වෙන්න වෙනත් විදියකට. ඒ නිසා එක මිනිම මිනිස්සෙකුටවත් අත තියන්න එපා. ඒ මිනිස්සුන්ගේ රාජකාරිය කරන්න අපි මේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳලා දෙනකම් පොලිසියට මැදිහත් වෙන්න එපා කියලා කියති තමයි. සරත් වීරසේකර මහත්තයා තමන්ගේ ඇමතිකමේ බලය පාවිච්චි කළා විවිධ පොලිස් ස්ථානවල ඉහළ නිලධාරීන් ඉඳලා පොලිස් නිලධාරීන් 300කට වැඩි ඉන්නේ ඉඳන් මහරගම. ඇයි මෙතන කුඩුකාරයෝ ඉන්නවද? ශ්‍රේෂ්ඨවාදියෙක් ඇවිල්ලාද? නෑ. මේ අතර අලවිසෙල් අහිමි වූ වෙළඳුන් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇගලුම් නිෂ්පාදකයින්ගේ හා අලවිකරුවන්ගේ ඒකාපද සංගමේ නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ වෙළඳුන්ට මෙහි සුපුරුදු පරිදි වෙළඳාම් සිදු කිරීමට අවසර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියා. පසුව පොලිසිය එහි තබා තිබූ මාර්ග බාධක ඉවත් කරන අයුරු දක්නට ලැබුණු අතර මහරගම හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ අදාළ වෙළඳසැල් හෙට සිට යළි විවෘත කිරීමට අවසර ලබාගත් බවයි. මේකට කන්දුන්න අතිගරු ජනාධිපතිතුමා එවැගේම අගමැතිතුමා විශේෂයෙන්ම එතුමාගේ විශේෂ මැදිහත් වීම මත අද මේ අහිංසක දුප්පත් ජනතාවට Tamanගේ ජීවිකාව ගෙන යන්න අවශ්‍ය පහසුකම් නැවත ඒ ආකාරයෙන්ම ගෙන යන්න අවස්ථාව ප්‍රකාශයටපත් කරගෙන යන්න දෙන්න කියලා අපි සරත් වීරසේකර මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ මැදිහත් වීම තුල අද විශේෂ දෙයක් වෙලා තියෙනවා. ඒක තමයි මේ බෙදී සිටිය මේ වෙළඳෝ අද එක තැනකට ආවා. අයි වෙළඳම් කරන්නේ හෙට පාන්දර 1 සිට හෙට 7:00 දක්වා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හක්වටුනාව ජලාශයේ ජල කාන්දුවක් හටගෙන තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ ජලාශයේ වේල්ලේ වාන්දරටු දි รา පත් වීම හේතුවෙන් ජල කාන්දුවක් ඇතිව තිබෙන බවයි. කුරුණෑගල පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හක්වටුනාව ජලාශය එම දිස්ත්‍රික්කයේ වඩා උස්ම ස්ථානයක පිහිටි වැවක්. මොරගහකන්ද වාරි ව්‍යාපෘති යටතේ කුඩා වැව් 340ක් සඳහා ජලය බෙදා හැරීමටද ඉදිරියේදී මෙම ජලාශය භාවිත කිරීමට නියමිතයි. අක්කර අඩි 19627ක ධාරිතාවකින් යුතු මෙම වැවෙන් කුඹුරු අක්කර 6300ක් වගා කිරීම සඳහා දැනට ජලය සපයනු ලබනවා. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දෙවේනේ ජලාශ බොහොමයක් වාන් දමමින් තිබුණත් හක්වටුනාව වැව පිහිටා ඇති භූමියේ උස අනුව වාන් දමීම සඳහා එය තව අඩි 5මාරක් පිරිය යුතු වනවා. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ වේල්ලේ වාන් දුරටු දුර්වල තත්ත්වයක පැවතීම හේතුවෙන් බියෙන් කල්ගත කිරීමට තමන්ට සිදුව ඇති බවයි. ජලාශයේ වාන් දුරටු දි รา පත් වීමෙන් මෙම ජලකාන්දුව හටගෙන ඇති අතර ගම්වාසීන් ඒ සඳහා නිසි බලධාරියෙකුගේ කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂාවෙන් සිටිනවා. අපි දිගින් දිගට කතා කරලා තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තියෙනවා. දැනට ස්පීල් ඉස්සලා තිබුණ එක ලීක්කයි දැනට ලීක් දෙකක් යනවා දොරවල් තුනෙම ස්පීල් දොරවල් තුනෙම. එතකොට මේ දොරවල් තුන අපි සංවර්ධනය කරන්න කියලා දැනට අවුරුදු 15ක් විතර ඉඳන් අපි කෑ ගහනවා. මේ වෙනතෙක් කිසිම බලධාරියෙකු ඇහැරලා නැති ඇති. හැබැයි මේක ලොකු වතුර පාරක් යනවා. අපි මේ වාර කන්න වැඩ කරේත් ලොකු අවධානයක් බාර අරගෙන මේ තමයි අතිකල් ජනාධිපතිතුමාට මේ ගැන අවධානය යොමු කරලා විශේෂ අවධානයක් යොමු කරලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. එයි මේ දෙපාර්තමේන්තුව මේවට තියනවා නම් ඇයි අපි මෙච්චර හඬක් නගනවා නම් ඇයි අනික් කාට මේ වගේ ඇස ඇරෙන්නේ නැති කියන කාරණයක් සඳහන් සතොස ආයතනයේ සේවකින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තීන්දුව කළා. නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. තවත් පොත් කිහිපයක් දැන්. රියදුරු බලපත්‍රයෙන් නොමැතිව යතුරු පැදියක් පැද වූ පුද්ගලයෙකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් මාතර රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පොලිස් කොස්තාපල්වරයා අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අතර බහින් බස්වීමක් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ අලුත්ගම පොලිසියට පැමිණිලි කිරීමට යාමේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා තමන්ට පොලිසිය තුළදී පහර දුන් බව රාජ්‍ය මාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් දේවප්‍රිය මහතා පවසනවා. පොළොන්නරුව මහනගර සභාවෙන් එකතු කරන කැලිකසල බැහැර කරනු ලබන්නේ පොළොන්නරුව ගල්ලෑල්ල නෙළුම්ගම යන ස්ථානයටයි. නමුත් ඒ ආසන්නයේ ඇති ජලකැලුම් නිම්න ජාතික උද්‍යානයේ සිටින වනාලීන් එම ස්ථානයට පැමිණ කසල ආහාරයට ගැනීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව සිටිනවා. එයත් සමග අද දෙරන මධ්‍යහන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ දවසක්.